මේ ගානෙන් තමයි හදිසියෙම මේ වීඩියෝ එක නැවතුනේ. මේ annual premium policies වල first example එක අපි කරමුයි කියලා එක කර හිටියේ. මම ඒකයි මුල ඉඳලා දැන් කරන්න ගන්නම්. හරි. Mr. Aiken Hari at age 55 buys a special chronic care insurance policy. එතකොට මේ මිස්ටර්ට හරි මේල් එයාට දැන් වයස අවුරුදු 55යි. එයා ස්පෙෂල් ඉන්ෂුරන්ස් පොලිසි එකක් ගන්නවා by paying an annual premium හරි P for 5 years. P කියන ගාන P කියන වාරිකයේ ගානේ ගෙවන්න අවුරුදු 5කට වාරික ගෙවන්න තමයි මේ පොලිසි එක ගන්නෙ. එතකොට පළවෙනිම පේමන්ට් එක වෙනවා කියන්නේ එයාගේ 55th. ඒ කියන්නේ දැන් එයාගේ දැන් බර්ත්ඩේ එකටමයි. ඒ කියන්නේ අදමයි පළවෙනි පේමන්ට් එක කරන්නේ. මං කිව්වා annual premium policies වල තියෙන මතක තියාගන්න ඕනෙම කාරණේ මොකද්ද? අපි කරන්නේ හැම කියන්නේ අවුරුද්දක මුල තමයි මේ පේමන්ට් එක කරන්න කියන එක මතක තියාගන්න ඕනේ. මේක එක කියලා තිබුණාට සමහර ගණන් වල මේ පාස් පේපර්ස් ගණන් වල ඒක කියලා නැහැ. එතකොට මෙහෙම P මෙතනින් පටන් ගන්නවා. අවුරුදු 5ක් කිව්වහම මේක 60 වෙනකම්ම යනවා. 56 57 58 59 60. ඒ හැම අවුරුද්දකම P කියන පේමන්ට් එක කෙරෙනවා කියලා අපි අපේක්ෂා කරනවා. අපේක්ෂා කරනවා මේ ඇත්තටම වෙනවා. මේ ගානේ හැටියට. හරි. ඊළඟට he will receive 30,000 a year for life starting at age 95. ඊළඟට කියනවා එයා 30000ක් රිසීව් කරනවා කියලා 95 age 95න් පටන් අරන් එයා රිසීව් කරනවා 30000. හරිද? එහෙනම් දැන් මම මෙතනට දානවා අර අපි මේ කන්ටිනියුම් එක ඇදලා අර ගන්නවා. හරි. ඔයගොල්ලෝ ගන්නවා ලියාගෙන නැත්තම් ඒකෙත් උම දාලා ඇති අර පෙන්නන්න කාලේ අපිට ඉක්මනට ඒකට පෙන්නන්න පුළුවන්. 95 ඉඳලා පටන් ගන්නවා. එයාට රිසීව් වෙන එක. හරි. ඒක එයාට ජීවත් වෙලා හිටියොත් නේ ලැබෙන්නේ. හරිද? ජීවත් වෙලා හිටියොත් ලැබෙන නිසා 99 වෙනකම් විතරයි තියෙන්නේ. ජීවත් වෙන්නේ නැත්නම් 100ක් තියෙනවා. අපි ඒක කලින් කතා කළා. ඒක අර එහෙම 100 එන්නේ 100 එන්නේ නැති කියන එක අපි කලින් කතා කරා. හරිද? එහෙනම් දැන් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. මතක තියාගන්න ඕනේ අපේ රේට් එක 107. අපෙන් අහන්නේ මේ P එක කීයද කියලා. දැන් අපිට මේක දිහා බැලුවම මොකද හිතෙන්නේ කියමු මුලින්ම හිතෙන්නේ මෙතන තියෙන්නේ පේ කරනවා. ඒ කියන්නේ මම මගේ ඉන්ෂුරන්ස් එකට මේ ගාණ ගෙවනවා. ඉන්ෂුරන්ස් එකෙන් මට මේ ගාණ ලැබෙනවා. එතකොට මෙතන කෑෂ් ෆ්ලෝ ස්ට්‍රීම් දෙකක් තියෙනවා. හරිද? මේ දෙකම දැන් සාමාන්‍යයෙන් අපි ගණන් හදද්දී දන්නවා අපිට ලැබෙන ඒවයේ වර්තමාන අගය අපි ගෙවන ඒවයේ වර්තමාන අගයට සමාන වෙන්න එපා. එක්ක අපිලා ලැබෙන ඒවයේ අනාගත අගය අපි ගෙවන ඒවයේ අනාගත අගයට සමාන වෙන්න එපා. කොහෙන් හරි මේක සමාන වෙන්න ඕනේ. එතකොට මේ කෑෂ් ෆ්ලෝ දෙකකට අපිට හැම හිතන්න පුළුවන්. ඒ කියන්නේ මම ගෙවන ඉන්ෂුරන්ස් කම්පැනි එකට මම ගෙවන අගයේ වර්තමාන වටිනාකම සමාන වෙන්න ඕනේ මට ලැබෙන අගයේ වර්තමාන වටිනාකමට. ඒක අපිට පැහැදිලිනේ නේද? එහෙනම් මෙහෙම කරමු. අපිට පුළුවන් මෙතන probability දැන් මුලින්ම probabilities දාගෙන අපි කවුරුත් දන්නවනේ අපි probabilities වලින් මුලින්ම මෙතන මේක පටන් ගන්නෙ. මම මෙතන ඉඳලා මෙතනට මේ ටික තමයි මම ඉන්ෂුරන්ස් කම්පැනි එකට ගෙවන ටික මේ ටික මට ඉන්ෂුරන්ස් කම්පැනි එකෙන් ලැබෙන ටික. ඔන්න දැන් මම කෑෂ් ෆ්ලෝ ස්ට්‍රීම් දෙක වෙනස් වෙන් කරගත්තා. හරිද? එහෙනම් මේ මගේ පේමන්ට්ස් වල ඩිස්කවුන්ටඩ් මගේ පේමන්ට්ස් වල මෙතන ඩිස්කවුන්ටඩ් කියන්නේ මොකද්ද අපි කියන්නේ ඩිස්කවුන්ටඩ් එක්ස්පෙක්ටඩ් වැලියු. මගේ පේමන්ට්ස් වල ඩිස්කවුන්ටඩ් එක්ස්පෙක්ටඩ් වැලියු එක සමාන වෙන්න ඕනේ මගේ
මම රිසීව් කරන කෑෂ් ෆ්ලෝස් වල ඩිස්කවුන්ටඩ් එක්ස්පෙක්ටඩ් වැලියු එකට. ඒක අපිට තේරෙනවානේ ගාන බැලුවම. එහෙනම් ඊටු ටික හදන් යන්න තියෙනවා. දැන් මම කොහොමද probabilities බලන්නේ? මොකද මෙතන සංකල්පේ? මිස්ටර් අයිකෙන් මේක ගෙවන්නේ මේ P කියන එක යාට ගෙවන්න පුළුවන් වෙන්නේ ආ ජීවතුන් අතර හිටියොත් කියන එක හොඳටම පැහැදිලිනේ අපිට. මිස්ටර් අයිකෙන් ජීවතුන් අතර නැති වුණොත් ඔක ගෙවන්නේ නැහැනේ. මිස්ටර් අයිකෙන් ජීවතුන් අතර හිටියොත් විතරයි ඔය P යට ගෙවන්න වෙන්නේ. ගාන ලැබෙන එක කෙසේ වෙතත් 95න් පස්සේ 30000 ලැබෙන එක කොහොම වෙතත් එයාට මේක ගෙවන්න වෙන්නේ ජීවත් වෙලා හිටියොත් කියලා විතරක් අපිට තේරෙනවානේ. එහෙනම් අපි මුලින්ම ඒකට අදාළ probability ටික දාගෙන යමු. පළවෙනි cash flow එක දැම්ම කියන්නේ දැන් කියන තත්ත්වය. එහෙම නැත්නම් එයාගේ දැන් උපන් දිනේදීම ඔක වෙන හින්දා මම කලිනුත් කිව්වා ඒකේ probability එක 1යි. ඒක අපි ගෙවිය යුතුමයි. දැන් ජීවත් වෙලා ඉන්නවනේ අපි ඒක ගෙවන්නේ. හින්දා 1යි. හරිද? ඊට පස්සේ දැන් 55 ඉන්න මිස්ටර් අයිකෙන් තව අවුරුද්දක් ජීවත් වුණොත් තමයි යාට 56 තියෙන පේමන්ට් එක ගෙවන්න පුළුවන් වෙන්නේ. මේව මම ආයි කෙනාර ගොඩාක් පැහැදිලි කරන්නේ නැහැ. මොකද අපි කලින් හොඳට කතා කරපු හින්දා. ඊට පස්සේ මිස්ටර් අයිකෙන් අවුරුදු 55 එක්කෙනා 57 වෙනකන් ජීවත් වෙලා හිටියොත් එතකොටත් ගෙවන්න පුළුවන් 57 පේමන්ට් එක. හරි. මේ මැද්දට QN නැද්ද? QN නැනේ තේරෙනවනේ. දැන් අපි දැන් අපි Q ඒ කියන්නේ මිය යන එක බලාගෙන. ඒ කියන්නේ මිනිස්සෙක් මිය ගියොත් ඉන්ෂුරන්ස් එක දෙනවා හරි ඉන්ෂුරන්ස් එක දෙනවා කියන එකෙන් බලාගත්තොත් තමයි ඔය PQ කියන දෙකම කතන්දර එන්නේ. මිනිස්සෙක් ජීවත් වෙන එක බලාගෙන. කියන්නේ අපි කියන්නේ මම එහෙම කිව්වම් පැටලෙයිද දන්නේ. මිනිස්සෙක්ගේ ඩෙත් probability එක හොයනකොට තමයි P සහ Q කියන අගයන් දෙකම අපිට කවලමේ හම්බ වෙන්නේ. හැබැයි මිනිස්සෙක්ගේ living probability එක නම් ගානේ අදාළ කරගන්න ඕනේ. ඒ වෙලාවට Q කියන එකේ කොහෙවත් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. මොකද කියනවා නම් ඒකට හේතුව දැන් මං කියනකො 55 ඉඳලා 60 වෙනකන් කියලා. එතකොට 55 ඉඳන් 60 වෙනකන් ජීවත් වෙන එකනේ දැන් මෙතන බලන්නේ. එතකොට මැද්දේ මැරෙන්න බෑනේ. ජීවත් වෙනවා නම් එක දිගට මිනිස්සු ජීවත් වෙනවා. එතකොට ඒක මැද්දේ Q එකක් ඒ කියන්නේ death probability, dying probability එකක් අපිට හොයාගන්න බෑ. හැබැයි අපි හිතමු මිනිස්සෙගේ dying probability එක ගානේ හොයනවා කියලා. 55යි 60යි කන්ටිනියුම් එකේ දීලා අපිට මේකේ ගණන් කරන්න ඕනේ dying probability නම් අන්න එතකොට dying probability විතරක් නෙමෙයි living probability ගන්න සමහර තැන්වල එනවා. ඇයි? මිනිස්සු මිය යන්නේ එක අවුරුද්දක. මිනිස්සු අවුරුදු 3ක් එක දිගට මිය යන්නේ නැහනේ. ඒ කියන්නේ අවුරුදු 2ක් ජීවත් වුණොත් තුන්වෙනි අවුරුද්දේ. එහෙම නැත්නම් අවුරුදු 3ක් ජීවත් වෙලා හතරවෙනි අවුරුද්දේ. එතකොට තමයි PQ කියන probabilities දෙකම තියෙන්නේ. හරිද? දැන් ඒතකොට මේ වගේ තැනක මොකද මේ කෑල්ලේ බලනවා අපි living probability එක. එතකොට එන්නේ P විතරයි. Q කොහෙවත් එන්නේ නැහැ. හරි. මම මේ ටිකක් මෙහෙම ලියා ගන්නවා. මං කිව්වා දැන් අපි පළවෙනි දෙක විතර ලියාගත්තම අපිට තේරෙනවා මේක යන්නේ මොන විදිහටද කියලා. කියන්නේ මේක මේ රටාවක්නේ. ඒ රටාව තේරුම් ගත්තම ඊටු ටික ඇත්තටම ඉතින් ලියාගෙන යන්න පුළුවන්. මාත් එමේ හිත ඉන්නේ නැහැ. දැන් පළවෙනි දෙක තුන හිතලා ලියාගත්තට පස්සේ ඊටු මං හිතේ ඉන්නේ නැහැ. හරි. ඒතර පළවෙනි මේ තියෙන්නේ payments. pay කරන stream එක. මේ තියෙන්නේ එයා receive කරන stream එක. රිසීව් කරන ස්ට්‍රීම් එකෙත් එයා ජීවත් වෙලා හිටියොත් එයාට 30000ක් ලැබෙනවා. ජීවත් වෙලා හිටියොත් 30000ක් ලැබෙනවා. එහෙනම් එතන Q probabilities අපිට හොයන්න Q probabilities කොහෙද පේන්නවත් ඒද නැහැ. මොකෝ ජීවත් වීම ගැන විතරයි කතා කරන්නේ. එහෙනම් අපි බලමු. දැන් ඔයාලා මෙහෙම හිතන්න එපා. හොඳේ? මේ දැන් 60 ඉන්නවා. දැන් එයා ඔයාලා හිතන්න එපා දැන් අපි මෙතන මේ 60 වෙනි අවුරුද්දට වෙනකම් probabilities හොයාගත්ත නිසා 60 දැන් එයාගේ වයස 60යි 60 ඉඳලා 95ට හිතනවා. එහෙම හිතන්න එපා.
මම ඒක හදලා බලලා නැහැ. නමුත් මට හිතෙනවා එහෙම හැදුවත් නිකන් ආසන්න වශයෙන් ගාණක් ඒවි. නමුත් අපිට කිසිම තැනක කියලා නැහැ එහෙම හිතන්න කියලා. අපි හිතන්නේ හැමතිස්සෙම දැන් ඉන්න අවුරුද්ද බේස් year එක කියලා මම කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේ යට තියෙන මේ P එක හරි Q එක හරි යට තියෙන එක. ඒක හැමතිස්සෙම දැන් ඉන්න අගයක් කියලා අපි ගමු. හරි. එහෙනම් මෙතන probabilities ජීවත් වීම දැන් අවුරුදු 55 කෙනෙක් තව අවුරුදු 40ක් ජීවත් වුණාම එයාට 95යි 55 කෙනෙක් තව අවුරුදු 41යි 42යි ඔය ආකාරයෙන් මම ඉතුරු වෙලා යන්න ඉඩ නැහැ කරගෙන යන්න පුළුවන් එහෙම තව එකයි තියෙන ලියන්න මෙතන 44 p 55 හරි දැන් ඔය probabilities හොයන්න අපි දන්නවනේ මං අතරින් පතර එකක් අරන් කියන්නම් මෙතන probability එක හොයන්නේ කොහොමද L 59 බෙදීම L 55 මේක කොහොමද හොයන්නේ L 96 බෙදීම L 55 හරි අපිට දැන් probability value ටිකක් කියනවනේ මෙහෙම එතකොට මම ඊළඟට කිව්වේ මොකද්ද අපි කලේ කලින් probability අරන් ඒක cash flow එකකින් වැඩි කරලා expected cash flow එක ගත්තානේ මෙතනට ඒක කරන්න පුළුවන්. මොකද මෙතන 30000යි කියලා අපි දන්නවා. හරිද? 30000 නිසා මට expected cash flow එක ගන්න පුළුවන්. දැන් මම නිකන් ලියන්න මෙතනට එන්නේ expected cash flow එක 511යි 13යි. මේකට එන්නේ 342යි 4යි 8යි. ඔය වගේ ගණන්. හරිද? ඒ කියන්නේ expected cash flow එක අපිට ගන්න පුළුවන්. මෙතන මොකද්ද වෙන්නේ? මෙතන P අගයක් තියෙන්නේ. එතකොට එන්නේ මේ මොකක් හරි මේ දශම ගානත් එක්ක P එන්නේ. දැන් මම එකක් ලියලා පෙන්නුවොත් 56නේ. බලමු 8යි 521යි 377 බෙදීම 8යි 611යි 540 එන්නේ මෙතනට නම් P මයි මෙතනට එන්නේ 0.989.5යි P ඔන්නෝම P අපි දන්නේ නැති ඉඳ ඔය වගේ තමයි එන්නේ හරිද දැන් ඔතන P දාගෙන නිකන් දුක් විඳින්න ඕනේ නැහැ අපි P අයින් කරමු මොකද P කියන එක මේ හැම එකටම පොදු නිසා අපිට P කෙලින්ම එළියට අරගන්න පුළුවන් නේ P අමතක කරන්නකෝ ඒ හින්දා P හැම එකෙම තියෙන හින්දා ඔයා හිතන්න P වරහණෙන් එළියේ ඉන්නේ දැන් ඒ හින්දා මෙතන P කතාව ගන්න නැතුව ඔයා මෙතනට මේ එන probabilities අපි දැන් මං කිව්වනේ අපි කැල්ලෙකෙම දිග අතට ගහන් යනකොට අපිට ලේසි කියලා අන්න ඒ වගේ එන probability එකේ time value එක එතනටම ගන්න. මං කියන්නේ මොකද්ද දැන් මම මේ හැම cash flow එකම 55 වෙනිදාට ගේන්න හදන්නේ. මොකද මම කිව්වා මම pay කරන cash flow stream එකේ discounted expected value එක සමාන වෙන්න ඕනේ මට ලැබෙන මම receive කරන cash flow stream එකේ discounted expected value එකට. එහෙනම් මම ඒක සමානද කියලා බලන්න cash flows හැම ඕනම එකක් අපි දන්නා අපි එක තැනකට ගේන්න ඕනේ. දැන් මම මේ 55ට එක ගේන්න යන්නේ. එහෙනම් මට දැන් කරන්න තියෙන්නේ මම මේ පළවෙනි එක තමයි මේ ප්‍රශ්නේකුත් නෙමෙයි ඒක. දැන් මේ පළවෙනි එකේ probability එක මම මෙහෙම හෙව්වට පස්සේ ඒක එතනදිම 1.07 මේක නම් ඍණ 1. 1.07 ඍණ එකෙන් වැඩි කරලා එතනටම උත්තර ගන්න. හරිද? ඒතර තේරෙනවනේ present value ටිකම අන්තිමට අරගන්න කියලා මම කියන්නේ. දැන් මම ඔයාලට present value ටික ලියන්නම් බලන්න හදලා උත්තර හරිද කියලා. පළවෙනි එක එකමයි. මෙතන 9යි 2යි 4යි 8ක් එයි 0.8යි 5යි 4යි 4ක් එයි 0.7යි 8යි 8යි 5ක් එයි 0.7යි 2යි 6යි 9ක් වගේ එයි. හරිද? දැන් මේ ටික එකතුව තියෙනවනේ. මේ ටික එකතුව එනවා 4.29යි 9යි 4යි 6යි. අන්න දැන් ඔයා ගෙනත් මේකට P දාන්න. P පැත්තකට කරලා තිබිලා මේ වෙලාවේ P ඇඩ් කරා කියලා උත්තරෙට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. දැන් ඔයා P දාන්න. මෙතන ඉඳන් P දාගෙන එන්නත් පුළුවන්. එතකොට අර ලියද්දි කැතයිනේ දැන් අපි කියන්නේ අපි ඇත්තටම ගානේ මුලම මේ අර ටයිම් ලයින් එක ඇඳලා යටින් උත්තරේ දාන්න නැහැනේ. අපි මැද්ද ටික හදනවනේ. ඒ හින්දා
මේ විදිහට හදන්න නැත්නම් කැමති නම් P දාලා හදන්න. දැන් P ගෙනත් මම මෙතනින් P මෙතනට බැසුවා. හරිද? ඊට පස්සේ මේ පැත්ත හදන්නේ අපි සාමාන්‍යයෙන් හදන විදිහට probability එක දැම්මා. ඊට පස්සේ expected cash flow එක ගත්තා. කැමති නම් time value එකක් මැද්දෙන් දාලා present value ටික ගන්න. present value කිව්වට අපි මේකට ඇත්තටම කියන්නේ discounted expected value කියලා. ඒ ටික අරගෙන ඒ ටිකේ එකතුව ගන්න. මම එකතුව දාන්නම් 75.67ක් වගේ එනවා. දැන් ඉතින් මේක සුළු කරලා P ගන්න තියෙන්නේ. P 17.62. හරිද? ඕක මේ අර සුළු කිරීම ප්‍රශ්නයක් නැහැ. probabilities ටික ලියාගෙන පිළිවෙලට පැහැදිලිව ලියාගත්තා නම් පොඩ්ඩක් අර කැල් එක ගොඩාක් යන්නේ. කැල් එක සාමාන්‍යයෙන් මට තේරෙන විදිහ අනිත් ගණන් වලට වඩා ගහන්න තියෙන එක තමයි අවුල. හරි. එතකොට ඒක තමයි annual premium policies. ඒතකොට annual premium policies කියන්නේ මොකක්ද? අපි ඉන්ෂුරන්ස් එකක් ගන්න යනවනේ ඉන්ෂුරන්ස් අපි ඒ වගේ ඉන්ෂුරන්ස් එකක් ගන්නකොට අපි කලින් කතා කළේ ඒ ගෙඩි පිටින් එක ගන්න අපි නිකන් එක සැරේම ගෙවනවා කියලා ඉතල තමයි මේ එක්සැම්පල්ස් දීලා තිබුණේ. හැබැයි ඇත්තටම එහෙම නෙමෙයි මිනිස්සු ඒක ගෙවන්නේ මාස්පතා. අපි අහලා තියෙනවනේ නේ මං ඉන්ෂුරන්ස් එක ගෙවුවා නම් මන. එතකොට මාස්පතා නෙමෙයි මොකක් හරි මාස්පතා හරි මේ කාර්තු වලට හරි අවුරුදු පතා හරි. හැබැයි මෙතන අපි අවුරුදු පතා හැම එකම ගන්නෙ මොකද අපේ mortality table එකේ තියෙන අවුරුදු වලට හින්දා. එතකොට මතක තියාගන්න ඕනේ හොඳම කාරණය මොකක්ද? ඒ විදිහට අපේ මේ පොලිසි එකට අදාළ ගාන ගෙවන්න ඕනේ ගාන අපි ඇනුවලි ගෙවනවා නම් අපි ඒක හැමතිස්සෙම ගෙවන්නේ හැම අවුරුද්දකම මුල කියන එක මතක තියාගන්න ඕනේ. හැම අවුරුද්දකම මුල. හරිද? ඒක තමයි මතක තියාගන්න ඕනේ ලොකුම දේ. දැන් එහෙනම් අපි යමු පාස් පේපර්ස් ටිකක් කරන්න. 2018 පාස් පේපර් එකේ මේක පස්වෙනි ප්‍රශ්නේ C D කියන දෙකම මේ පාඩමෙන් තමයි තියෙන්නේ. අපි මුලින්ම C හදමු. මිසිස් කුසුම් කියලා තියෙන්නේ. මිසිස් කිව්වම ෆීමේල් කියලා අපි දන්නවනේ. එයාට දැන් වයස අවුරුදු 80යි කියලා තියෙනවා. මං ගාන දිගින්ද කියවන්න නැහැ. එයා අරන් තියනවා කියන්නේ ස්පෙෂල් ලයිෆ් ඇනුවිටි එකක්. මොකද්ද ලයිෆ් ඇනුවිටි එකක් කියන්නේ? ලයිෆ් ඇනුවිටි එකක් කියන්නේ මේ ජීවත් වෙලා ඉන්නකම් ඇනුවිටන්ට ජීවත් වෙලා ඉන්නකම් අවුරුදු පතා යම් ගාණක් දෙන එකට තමයි ලයිෆ් ඇනුවිටි කියලා කියන්නේ. which pays 100,000 at the end of each year. එහෙනම් ළමේ ඊළඟට කියලා තියෙන එක තමයි ලක්ෂ ගානේ අවුරුදු පතා හම්බෙනවා. එයා ජීවත් වෙලා ඉන්න තාක්. හරිද? ලයිෆ් ඇනුවිටි එකේ එහෙමනේ කියන්නේ. එතකොට මේකේ තියෙනවා as per the terms of the agreement it guarantees the payment of the first 15 payments. It guarantees the payment of the 15 payments. ඒ කියන්නේ මේ agreement එක විදිහට පළවෙනි payments 15 guarantee කරලා තියෙනවා. ඒ කියන්නේ ඒක certain ද uncertain ද? ඒක certain. එතකොට එතන මේ මොනවාද මේ probability කතා එනවද නැහැ. ඒක guarantee කියන වචනෙන් ගොඩක් වෙලාවට ඒක certain කියන එක අපිට දැනෙන්න ගන්නවා. එතකොට එතනදී අපි කතා කරන්නේ probabilities ගැන. ඒක මතක තියාගන්න ඕනේ. අපි ඒක ලියමු එහෙනම්. පළවෙනි අවුරුද්දේ ඉඳලානේ පටන් ගන්න. මේක ordinary annuity එකක්. මෙතන මේ වරහන් ඇතුලේ දීලා තියෙනවා the first payment 1 year from today කියන්නේ ordinary annuity එකක්. ලක්ෂයක් තමයි හම්බෙන්නේ අවුරුද්දකට. පළවෙනි මේවා 15 ගෙවීම් 15 ගැරන්ට් කරලා තියෙනවා. ඒ කියන්නේ 95 වෙනකම් 95 වෙනි බර්ත්ඩේ එකටත් මේක ඕඩිනරි ඇනුවිටි එකක්නේ. එතකොට මෙතන බිඳුව මෙතන 15 කියලා ගත්තොත් 15 වෙනිදාට පේමන්ට් එකක් තියෙනවා. ඒක අපි දන්නවනේ හොඳේ. කැතයි. 95 බර්ත්ඩේ එකට හම්බෙන පේමන්ට් එකත් වෙනකම්ම ගැරන්ට් කරලා තියෙන. ඒ කියන්නේ ඒවා සර්ටන්. හරිද? ඊළඟට කියන්නේ ඊට පස්සේ කරන පේමන්ට්ස් තමයි අර එයා ජීවත් වුණොත් දෙන්න කියන අර ලයිෆ් ඇනුවිටි එකේ
concept එක එන්නේ ඊට පස්සේ. ඒ කියන්නේ 96 වෙනි payment එක 97 වෙනි payment එක 98 99 100 නැහැ. 99 වෙනකන් ඒ payments හතර තමයි මෙයා ජීවත් වුණොත් හම්බෙන payments හතර. ඒ කියන්නේ එතන probabilities තියෙනවද? තියෙනවා. මෙතන ඉඳලා මෙතනට certain මේ 81 වෙනි certain. මෙතන ඉඳලා මෙතනට uncertain. අපි තියාගන්න කොහොම හරි. interest එක 6යි. find the net single premium කියලා කියන්නේ. net single premium කියන්නේ මෙන්න මෙතන ගෙවන ගෙඩි පිටින් ගෙවන එක තමයි අහන්නේ අපි. ඒ කියන්නේ මේ ඔක්කොම annuity එකේ මේ එකේ payments අපිට ඉස්සරහට ගේන්න තියෙන්නේ. හැබැයි මෙතන පොඩ්ඩක් කියන්නේ අපිට ලේසි මොකද්ද මෙන්න මේ ටික හදන්න ලේසි. මම මෙතනින් මේ continuum එක බෙදනවා. මේ ටික certain. මේ ටික certain කියන්නේ මෙතන probability කතා නෑ කියන්නේ අපි දන්න જાතියක්. අපි දන්න විදිහේ annuity එකක්. අපි දන්න simple annuity එකක්. simple ordinary simple annuity එකක්. දැන් අපිට ඒකේ සාමේ discounted value එක හොයන විදිහට හොයන්න පුළුවන්. මම ඒ දානවා. ඒ මතකනේ අපි ඉගෙන ගත්තේ discounted value ඒ කියලා. එහෙනම් ලක්ෂය ගානේ එක ඍණ 1.0.06 අවුරුදු 15ක් ඉස්සරහට ගේමු. හරි ඔන්න මේකේ උත්තරේ මං දැන් දෙන්නම් 971,224යි 90යි. බලන්න මේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවද කියලා. හොඳ right ඔය ගාන එනවා ඔය certain cash අර අපේ මේ කවුද මේ මිසිස් කුසුම්ගේ life annuity එකේ certain කෑල්ලේ discounted value එක. ඊළඟට තියෙන්නේ මේ පාඩමට අදාළ කෑල්ල. මොකද්ද? මෙන්න මේ uncertain cash flow හතරේ discounted expected value එක හොයන්න. අපි කරපු පුරුදු විදිහටම කරන් යම් probability එක මුලින්. මේකේ probability එක කීයද? දැන් මේ life annuity එකේ concept එක මොකද්ද? ජීවත් වෙලා ඉන්නකන් තමයි ලැබෙන්නේ. ජීවත් වෙලා හිටියොත් තමයි ලැබෙන්නේ. එහෙනම් 81 කෙනා 96 වෙනකන් ජීවත් වෙන්න ඕනේ. කොහොමද අපි ලියන්නේ? 81 කෙනා තව අවුරුදු 16ක් ජීවත් වෙන්න ඕනේ. එතකොට තමයි ඒ 96 බර්ත්ඩේ එක දවසට යාට ලක්ෂය හම්බෙන්නේ. 81 කෙනා අවුරුදු 17ක් ජීවත් වුණොත් එයාට තව ලක්ෂයක් හම්බෙනවා. එහෙම හම්බෙන්නේ. හරි. හරි. ඊට පස්සේ අපිට මොකද කරන්න තියෙන්නේ? expected cash flows ටික හොයාගන්න. expected cash flows ටික මෙහෙම ඉඳ තියාගන්න එකට. මෙතන ඔයාලට අර මට වගේ පැටලෙනවා නම් මේ ඍණ 1 ඍණ 2 දාන එක පැටලෙනවා නම් ඒකත් මෙතන බලාලිවීම වගේ තියන්න ලියා ගන්න. 1.06 මේක කෙලිම ගේන්න පුළුවන් අපිට. හරි. 96 තියෙන එක 80ක් ගේන ඕනේ කියන්නේ 16යි. ඍණ 16. මේකත් මම ලියා ගන්නවා. මොකද මට පැටලෙනවා ඒක. හොමර එක ලියාගෙන තියාගත්තාම ඒක දිහා බලාගෙනනේ. හරි. දැන් මෙතන කොහොමද දැන් හදන්නේ අපි? probability value එක කැලකේ ගහලා දශමගිය ගත්තා. ඒක වැඩි කරා 30000න්. එතකොට එන expected cash flow එක මෙතන ලිව්වා. කීයද මම දන්නේ නැහැ. bla 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 ගානක් ලිව්වා. ඒක එතනදිම ඒ උත්තරේ 1.06 ඍණ 16 බලයෙන් වැඩි කරා. එහෙම නැත්නම් 1.06 16 බලයෙන් බෙදුවා. බෙදලා එන උත්තරේ present value එක විදිහට මෙතනට ලිව්වා. මට මේ විදිහට මෙහෙම ලියන්න පුළුවන්. ලියලා උත්තර ටික ගන්න තියෙන්නේ. මං ගාව දැන් උත්තර ටික නැහැ. ඒකයි මට දෙන්න බැරි වුණේ. දෙන්න බෑ දැන් උත්තර ටික අර මේ මම ලියලා නැහැ ටික. මෙතන 30000 නෙමෙයි ලක්ෂය ළමයි. මේ මං එහෙම දිගට උත්තර හදලා නැහැ. ඉඳ මට ඒක දෙන්න බැරි.
කොහොම හරි මේ පැත්තේ දැන් මේ එන ප්‍රසන්ට් වැලියු ටික අපි එකතු කරගන්න පුළුවන් නේ. ඒ එකතු කරාම එනාගේ මන් දෙන්නම්. ඒ එකතු කරාම එනාගේ 2320ක් වගේ ගාණක් එනවා. right. එතකොට uncertain cash flow 4 expected discounted value එක මේ කවදාටද? බිඳුවට මුලටම 80ට. මේ තියෙන්නේ certain cash flow එකේ discounted value එක. ඒත් කවදාටද? 80ට. බිඳුවටම මුලටම. එහෙනම් මේ දෙක එකතු කරන්න තියෙන්නේ. මේ දෙක එකතු කරාම 9,73,544යි 790ක. ඕක තමයි net single premium එක. right. ඊළඟට D කොටස ඒකේ ඉන්නේ Mr. සුරේෂ් තමයි ඒකේ ඉන්නේ. ඒ කියන්නේ මේල් ටේබල් එකේ තමයි අපි රිෆර් කරන්න ඕනේ. who is 45 years old now. 45යි යාට දැන් වයස. agreed to pay 3 equal annual premiums from today to obtain 5-year endowment insurance policy. හරි. ඒ කැලේ ගොඩක් කියවන්න තියෙනවා. 3 equal annual premiums කියලා තියෙනවා. 3 equal annual premiums ඉතුරු ටිකත් කියවන්න ඕනේ. from today to obtain 5-year endowment insurance policy. endowment insurance policy එකක් කියන්නේ මොකද්ද? අපි කතා කළා ඒකත් insurance යටතේ. 5-year endowment insurance policy එකක් කියන්නේ මොකද්ද? Mr. සුරේෂ් ඒ ගිවිසගත් අවුරුදු 5 තුලදී මිය ගියොත් එයාගේ බෙනිෆිෂරිට සල්ලි හම්බෙනවා. Mr. සුරේෂ් ඒ ගිවිසගත් අවුරුදු 5ට වඩා වැඩි කාලයක් ජීවත් වුණොත් ඒ මුදල Mr. සුරේෂ්ට හම්බෙනවා. ඕකනේ 5-year endowment policy කියන්නේ. මෙතන හැබැයි තව ඇනුවිටි කතා, ඇනුවල් කතාවක් තියෙනවා. ඒ කියන්නේ මොකක්ද එහෙනම්? මේ කියන අදාළ ඉන්ෂුරන්ස් එක මිලදී ගෙවන්න Mr. සුරේෂ් ගෙවන්න ඕනේ මුදල එයා ගෙවන්න තීරණය කරන්නේ 3 equals annual premiums වලින්. 3 equal annual premiums වලින්. ඒ කියන්නේ ඒක අපි ඉගෙන ගත්ත අන්තිම කොටස. අන්තිම කොටසේ මොකද්ද? annual premium policies කියන කොටසට අදාළ එක. එතන අපි මොකද්ද වැඩිපුරම මතක තියාගන්න ඕනේ කියුවේ? මේ ප්‍රීමියම් එක ගෙවෙන්නේ beginning අවුරුද්දේ මුල කියන එක මතක තියාගන්න ඕනි කියලා කිව්වා. එහෙනම් මේ 3 equal annual premiums කියන එක පටන් ගන්නේ කොතනින්මද? 45න්මයි. කියලා නෑ මේ ප්‍රීමියම් එකේ ගාන. ඒ හින්දා මම ඒකට x කියන්නම්. තව x එකක්, තව x එකක්. හරි. ඔහොම x 3ක් තියෙනවා. ඊළඟට කියන්නේ මොකක්ද? 5-year endowment insurance එකක් තමයි යා ගන්නෙ. 25000ක් තමයි මුදල. given the following extracts of හරි. ඒ කියන්නේ mortality table එකේ කැලලක් දීලා තිනවා. ඔයාලා ඒක බලන් කරන්න කියලා තියෙන්නේ. 10%යි අපේ interest rate එක. හරිද? දැන් අපි කොහොමද මේක හදන්නේ? කලින් වගේ මේක මෙහෙම දිග අතර දෙකට බෙදා ගන්න බෑ. දැන් ඉන්නකො මුලින්ම දින 45 ඉඳලා 50 වෙනකන් තමයි මේ ඉන්ෂුරන්ස් පොලිසි එක තියෙන්නේ. අවුරුදු 5ක එකක්නේ. ඒකෙන් 45 46 47 කියන තැන් තුනේදී x කියන පේමන්ට් එකක් සිද්ධ වෙනවා. හරිද? එතකොට මේ 25000 හම්බෙන්න පුළුවන් 46 ඉඳලා 50 වෙනකන් එයා නැති වුණොත් කාටද? බෙනිෆිෂරිට. එයා නැති නොවුනොත් මෙදාට 50 වෙනිදාට එයාට හම්බෙනවා. 46 නැති වුණොත් බෙනිෆිෂරිට. 47 නැති වුණොත් බෙනිෆිෂරිට. මෙතන 49ක් වයස වෙච්ච සුරේෂ් මහත්තයා 50 වෙන්න කලින් මැරුණොත් බෙනිෆිෂරිට. එහෙම නැති වුණොත් සුරේෂ්ටම හම්බෙනවා. ඒ කියන්නේ probabilities જાති දෙකක් තියෙනවා. හරි. එහෙනම් මම මුලින්ම මෙහෙම කරන්නම්.
එහෙම කරමුකෝ. අපිට හොයන්න තියෙන x නේ. හරි. මම මුලින්ම එහෙනම් x වලට අදාළ වැඩ ටික කරන්න. මම ඒක payment scheme කියලා දාන්න. හරිද? දැන් මම කරන්න හදන්නේ මේ තුනේ probabilities තුන ගන්න. මේ තුනට probabilities තියෙනවනේ මොකෝ මේ තුන ගෙවන්න සුරේෂ් මහත්තයා ජීවත් වෙලා ඉන්න බෑ. හරි. right. හරි. පළවෙනි payment එක වෙන්නේ දැන් තැනටමයි. ඒ කියන්නේ අදටමයි. එහෙනම් ඒකේ probability එක 1යි. හරිද? සුරේෂ් ජීවත් වෙන්න ඕනේ. දැන් යාට 45 වයසයි. තව අවුරුද්දක් ජීවත් වුණොත් තමයි යාට මේ X කියන payment එක සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ ඊළඟ අවුරුද්දේ. එහෙනම් මෙහෙම. එයා අවුරුදු 2ක් ජීවත් වුණොත් තමයි යාට ඊළඟ තුන්වෙනි X payment එකක් සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ. ඔව්. හරිනේ. ඒක හරි. දැන් ඔතනතර කලින් P කතන්දරේ වගේමනේ ඔතන මේ x එක දාගෙන එක චොර කරගන්න නැතුව අපි මේ probability එකම present value කරගමු. හරි මේ probability එකම present value කරගමු මෙතනදී. එහෙනම් මම මෙතන time value ටිකක් ලියනවා. හරි. 1යි 1 මෙතන එකමයි time value. එදාමට එකමනේ. 1යි 1 ඍණ 1 1යි 1 ඍණ 2. හරි. දැන් අපි කොහොමද ඔක කරන්නේ? මම එන්නන කොපි කරන්න හැටි. සුරේෂ් මේල්. හරි. සුරේෂ් මේල්. එතකොට මේල් අපි ගන්න ඕනේ 45යි. මෙන්න මෙතන. මුලින්ම අපි කරන්නේ probability එක ගන්නවා. 46 බෙදීම 45 නේ ගන්න ඕනේ. L 46 බෙදීම L 45 ගන්න ඕනේ. හරිද? 9යි 168යි 382 බෙදීම 9යි 210යි 289. right. ඕක අරගෙන ඕකම එතනදිම present value කරගන්නවා. 1.1කින් බෙදනවා මම ඍණ මං කියවනේ කලින් ඍණ බලය මම එහෙම ගන්නෑ මට පැටලෙන හින්දා කියලා. එතකොට මෙතනට අගේන්නේ 0.9යි 0.4යි 5යි බිඳුවක් වගේ. මෙතනට 1. මෙතනට එන්නේ 0.8යි 1යි 8යි 6ක් වගේ. දැන් ඔයා මේ ටික එකතුවක් තරම් තියාගන්න. මේ ටික එකතුව එයි 2.7යි 3යි 7යි 2යි 3යි 6යි. ඔය ටික එකතුව තියාගන්නකෝ. දැන් මම පෙන්නන්න අපේ ඉන්ෂුරන්ස් එක මට ලැබෙන්න ඒ කැෂ් ෆ්ලෝ එක මම පෙන්නන්න. හරි. ඒ කියන්නේ රිසීවිංగ్ ස්කීම් එක මම පෙන්නන්න. එතකොට කොහොමද ඒකේ probabilities ලියන්නේ? මේකේ මේ මොකද මේක 5 year endowment insurance එකක්. ඒ කියන්නේ අවුරුදු 5 ඇතුළත සුරේෂ් නැති වුණොත් බෙනිෆිෂරිට අවුරුදු 5 පහ වෙනකන් සුරේෂ් ජීවත් වුණොත් සුරේෂ්ට. හරි. එහෙනම් මම ලියාගෙන යන්න. 45 ඉන්න සුරේෂ් 46 වෙනකොට නැති වුණොත් දැන් මෙතන මේ ඉන්ෂුරන්ස් කියද්දි තේරෙනවනේ නැති වීම තමයි බලන්නේ. ඒ කියන්නේ මිය යාමේ probability එක. ඒතර මං කිව්වා මිය යාමේ probability එක නම් අපි ගන්නේ. එතකොට PQ කියන දෙකම ඒ ගානේ තියෙනවා. හරි. ජීවත් වීම නම් තියෙන්නේ P විතරයි. එතකොට මෙතන PQ දෙකම ඇති. ඔව් තියෙන්න ඕනේ. තියෙනවා. හොඳයි. දැන් 45 එක්කෙනා 46 වෙන කලින් නැති වුණොත් තමයි 25000 එදාට හම්බෙන්නේ. එහෙනම් 45 එක්කෙනා තව අවුරුද්දකින් නැති වෙන්න ඕන. ඒ පළවෙනි probability එක. දෙවෙනි එක 45 එක්කෙනා 46 වෙනකන් ජීවත් වෙලා 46 ඉඳන් 47 වෙන කලින් නැති වුණොත් ඔන්න එදාට හම්බෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ P45 Q46. ඒ කියන්නේ 45 එක්කෙනා තව අවුරුද්දක් ජීවත් වෙනවා 46යි. ඒ 46න් තව අවුරුද්දක් ඇතුළත මැරෙනවා.
එතකොට තමයි එතන හම්බෙන්නේ. දැන් මේ හිතන්න එපා මේ probabilities ඔක්කොම තිබ්බයි කියලා මේ probabilities ඔක්කොම වෙනවා කියලා. සුරේෂ් මහත්තයා පළවෙනි අවුරුද්දේ මැරෙනවා, දෙවෙනි අවුරුද්දේත් මැරෙනවා. එහෙම නෙමෙයි මේ කියන්නේ. හොඳ වෙන්න පුළුවන් කියන එක. ඒක තේරෙනවනේ. එතකොට මෙතන එන්නේ කොහොමද? 2p45 q47. ඒ කියන්නේ 45 ඉන්න සුරේෂ් මහත්තයා තව අවුරුදු 2ක් ජීවත් වෙනවා. එතකොට එයාට 47 බර්ත්ඩේ එකක් හම්බෙනවා. හැබැයි 47 ඉඳලා 48 වෙන්න කලින් එයා නැති වෙනවා. ඒ කියන්නේ එහෙම නැති වුණොත් තමයි බෙනිෆිෂරිට මෙතනදී 25000 හම්බෙනවා. හරි. එහෙනම් මම ඊටු ටික මෙහෙම ලියාගෙන යනවා. හතලිස් කීයද? 9 right. දැන් මෙතන අන්තිමට කියන්නේ 45 සුරේෂ් 44 49 වෙනකන් ජීවත් වෙලා 50 වෙනි බර්ත්ඩේ එකට කලින් නැති වෙනවා. මේ තියෙන්නේ බෙනිෆිෂරිට හම්බෙන්න පුළුවන් probabilities නේ. දැන් මෙතන තව එක probability එකක් තියෙනවා. ඒ මොකද්ද? සුරේෂ්ට හම්බ වෙන්න පුළුවන් probability එක. සුරේෂ්ට හම්බ වෙන්න පුළුවන් කොහොම වුණොත්ද? සුරේෂ් මේ අවුරුදු 5ම ඉවර වෙනකනුත් ජීවත් වුණොත්. ඒ කියන්නේ මේ 50 වෙනි අවුරුද්දට එයා ජීවත් වුණොත්. ඔහොමනේ 45 සුරේෂ් 50 වෙනි අවුරුද්ද වෙනකනුත් ජීවත් වුණොත් එයාට හම්බෙනවා. මේ උඩ ලයින් එක බෙනිෆිෂරිට යට මේ පොඩි කෑල්ල මේ කාටද? සුරේෂ්ට. හරි. එතකොට මෙතනදී දැන් මම කිව්වා මේවා probability ගන්න මේක වැඩි කරාට මේ දෙක එකතු කරනවා. ඒක මතක තියාගන්න. හරි. දැන් මේ probabilities අරගෙන දැන් මට මේ receiving scheme එකේ මම දන්නම value එක කීයද? 25000. එහෙනම් මට පුළුවන් probability එක දාන්නවා. ඒ දශම ගාන එතනදිම වැඩි කරලා expected cash flow ගත්තා. 25000 වැඩි කරලා expected cash flow ගත්තා මේ පේලියට. පැටලෙන් නිසා time value එක දාගත්තා. කොහොමද time value එක එන්නේ? 1.1 ඍණ 1, 1.1 ඍණ 2, 1.1 ඍණ 3 මොකක්ද දාගත්තා? expected value එක මේකෙන් වැඩි කරා. එහෙම නැත්නම් 1.1න් බෙදලා මෙතනට present value ටික ගත්තා. හරිද? ඒ present value ටිකේ එකතුව මම දෙන්නම්. present value ටිකේ එකතුව එයි 15607.5ක් වගේ ආසන්න ගානක්. ටිකක් වෙනස් වෙයි. හරි. මේවයි ගාන. දැන් අපෙන් අහන්නේ මොකද්ද? අපෙන් අහන්නේ x. දැන් එහෙනම් අපි මේ දෙක පාවිච්චි කරලා සූත්‍ර ලියමු. x උත් දාලා මම එක වෙන පාටකින් ලියන්නම්. 2.723 x. අපි x ගණන් ගන්න නැතුවනේ මේක හැදුවේ. අපිට x පස්සෙට ඔබන්න පුළුවන් හින්දා සමානයි 15607.5. x කීයද එන්නේ? 5730යි ගාන. 30.2යි වගේ ගාන. හරිද? ඔය 2018 පේපර් එකේ ගණන්. ඊළඟ ගාන තියෙන්නේ 2016 දෙසැම්බර් පේපර් එකේ. ඒත් 5 3 4 දෙකම මේ පාඩමෙන් තියෙන්නේ. අපි හදමු වෙන තුන්වෙනි එක. Mr. Herath male. Mr. Herath who is 50 years old now has received 200,000 today from one of his investment. එයාට දැන් මේ අද තමයි ලක්ෂ 2 හම්බෙලා තියෙන්නේ. එයාට අවුරුදු 50යි දැන්. He plans to invest this money in a PO endowment. තියෙන සරලම ගාණක් PO endowment ගාණක්. PO endowment කියන්නේ මොකද්ද? PO endowment එකේ අපි කිවිස ගන්න කාලය අතරතුර කියන්නේ කිවිස ගන්න කාලයේ ජීවත් වුණාම අපිට එකපාර ගාණක් හම්බෙනවා ඒ කාලය අන්තිමේදී. He plans to invest this money in a PO endowment to be received at age 60. එහෙනම් 60 දී මේ අද 200 ඉන්වෙස්ට් කරලා
ලක්ෂ 2 ඉන්වෙස්ට් කරලා 60 දී ලබා ගන්න තමයි යා PO endowment එක කිවිස ගන්න. එතකොට J2 rate එකක් තියෙන්නේ. ඔව් J2 rate එකක් තියෙන්නේ. එහෙනම් අපෙන් අහනවා ඇත්තේ මේකනේ අනිවාර්යෙන්ම. ඒ කියන්නේ අපෙන් අහන්නේ future value of PO endowment. එතකොට මට ආයි පැටලෙයිද නැහැ. present value of PO endowment එක බෙදන්න ඕනේ NEX එකේ. හරිනේ? එහෙමනේ. ඔව් එහෙම තමයි. බෙදන්න ඕනේ NEX එකේ. ඔයගොල්ලෝ ওই දෙකෙන් එක සූත්‍රයක් මතක තියාගන්න. වෙලා තියෙන්නේ මම සූත්‍ර දෙක මතක තියන හින්දා මට දැන් දෙක පැටලෙනවා. ඔයගොල්ලෝ මතක තියාගන්න එක සූත්‍රයක් විතරක්. මේක විතරක් මතක තියාගන්නකො present value of PO endowment එක කියන්නේ future value of PO endowment එක වැඩි කරනවා NEX කියලා මතක තියාගන්න. ඒතකොට ඉතින් මේකනේ අනිත් පැත්තට කොහොමත් හැදෙන්නේ. මම ওই දෙක මතක තියාගන්න මට පැටලෙන්නේ. present value එක ලක්ෂ 2යි. NEX එකේ කෑලි දෙකක් තියෙනවා. පළවෙනි කෑල්ල probability කෑල්ල. ඒ කියන්නේ දැන් අවුරුදු 50ක් වෙච්ච මිස්ටර් හේරත් තව අවුරුදු 10ක් ජීවත් වෙන්න ඕනේ. ඒ කෑල්ල සහ ඒකේ මුදලේ කාල වටිනාකම් 0.12 බෙදීම 2 ඍණ 20. මෙතන අවුරුදු 10යි මේක ෆ්‍රීකවන්සි එක 2යි එතකොට 20යි. හරි. ඒක ලේසි. උත්තරේ එනවා 7,11,435යි 724ක වගේ උත්තරයක්. ඒ කියන්නේ මේ මිස්ටර් හේරත් අවුරුදු 60 වෙනකන් ජීවත් වුණාම 60 වෙනිදාට මෙච්චරක්. يعني 60 වෙනි අවුරුද්දට මෙච්චරක් හම්බ වෙනවා. හරි. දෙවෙනි ගානත් හදමු. මිස්ටර් නාලකගේ ගාන. මිස්ටර් නාලක male who is 55 years old now intends to buy 500,000 4-year endowment insurance policy. 4-year endowment insurance. ඒක අපි මෙහෙම අන්ඩර්ලයින් කරගන්න. 4-year endowment insurance. 4-year endowment insurance කියන්නේ මොකද්ද? එතන endowment උත් තියෙනවා insurance තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 4 ඇතුළත මිස්ටර් නාලක නැති වුණොත් බෙනිෆිෂරිට හම්බ වෙනවා. අවුරුදු 4ට පස්සේ මිස්ටර් නාලක ජීවත් වුණොත් නාලකටම ඒ ගාන හම්බ වෙනවා. ඒක නෙවෙයි කියන්නේ. අවුරුදු 4යි කියන්නේ මෙතන 59 වෙනකන් විතරයි. ඒක මම දා ගන්නවා. 57. හරි. The insurance company offer above policy at a lump sum. ඒක යහන්න මොකද්ද? කමෙන්ට් කරන්න කියලා අහන්නේ. කමෙන්ට් කරන්න. හරි. කමෙන්ට් කරන්න කියලා අහන්නේ. දැන් අපිට සාමාන්‍යයෙන් ගාන දීලා ගොඩාක් වෙලාවට අපේ එක්සැම්පල්ස් වල තිබෙන net single premium එක හොයන්න. net single premium එක හොයන්න කියන්නේ මේක එහෙම නෙමෙයි යන්නේ. ලක්ෂ 5 ඉන්ෂුරන්ස් එකක් ගන්නේ. ඒකත් ඉන්ෂුරන්ස් يعني 4-year endowment insurance එකක් ගන්නේ. ඒ කියන්නේ ඒ අවුරුදු 4 ඇතුළත නාලක මැරුණොත් බෙනිෆිෂරිට ඒ ලක්ෂ 5 හම්බෙනවා. අවුරුදු 4 ජීවත් වුණොත් ලක්ෂ 5 නාලකට හම්බෙනවා. දැන් අපිට අපි සිංගල් ප්‍රීමියම් එක net single premium එක හොයන්න දන්නවනේ. ඒ කියන්නේ සරල භාෂාවෙන් කිව්වොත් present value එක හොයන්න දන්නවනේ. හැබැයි මෙතන present value එක දීලා තියෙනවා. ඒ කියන්නේ අපි present value එක හොයලා මේකත් එක්ක compare කරලා comment කරන්න තියෙන්නේ මේක ගන්න එක හොඳද නැද්ද කියලා. කියන්නේ මෙතන වාසියක් තියෙනවද නැද්ද කියන එක බලන්න තියෙනවා. probabilities ටික ලියාගමු. මේකේ 112යි ලක්ෂ 5ක ඉන්ෂුරන්ස් එකක්. හරි. probabilities ටික ලියාගමු. දැන් 55 ඉන්නේ. මෙතන ඉන්ෂුරන්ස් පොලිසි කිව්වහම මොනවද අපි බලන්නේ? dying probability එක. ඒක මතක තියාගන්න. PO endowment කිව්වහම living probability. life annuity කිව්වහම living probability. insurance කිව්වොත් ඒක dying probability. හැබැයි ඒක ඉන්ෂුරන්ස් වර්ග 3න් 3ට පොඩ්ඩක් එහෙම වෙනවා. හරි. එහෙනම් දැන් මෙතන endowment insurance policy එකන්නේ. එතකොට මුලින්ම බලමු beneficiaryට හම්බෙන ටික.
නාලක නැති වුණොත් බෙනිෆිෂරියට හම්බෙනවා. ඕමනේ. නාලක නැති වුණොත් බෙනිෆිෂරියට හම්බෙනවා. නාලක ජීවත් වුණොත් නාලකට හම්බෙනවා. ඒ කියන්නේ ඔන්න ඕක. හරි. expected cash flow හොයාගන්න අපි දන්නවා. time value ටික දාගමු ඊළඟට. 1.12 ඍණ 1 1.12 ඍණ 2 හරි මේ ටික දාගත්තම කරන්න තියෙන්නේ මොකද්ද? මුලින්ම probability එක ගැහුවා කැල් එකේ වැඩි කරා ඒක ලක්ෂ 5ෙන් වැඩි කරා මේකේ. හෝ බෙදුවා 1.12 බෙදලා මෙතනට අගයක් ගන්නවා. එන පළවෙනි අගය නම් 4674යි වගේ ගන්න. දැන් එහෙම එක අගයක් ගත්තාම ඉතුරු ඒවා ඔයාලට ගන්න පුළුවන් නේ. හරි. උත්තරේ මේ ගාන හැදුවම එන present value එක 3,20,488යි 77ක්. හරිද? හැබැයි මේ පොලිසි එක ඒ කම්පැනි එක ඉන්ෂුරන්ස් කම්පැනි එක අපිට පොලිසි එක ඔෆර් කරන්නේ 3,15,000ක ගානකට. මොකද හිතන්නේ? feasible ද මේක? ගන්න එක worthwhile ද? ඔව්. 3,20,000ක් වටින එකක් අපි 3,15,000ක් ගිහිලා ගන්න එක අපිට හොඳයි. ලාභයි. හරිද? ඒ තමයි මම මොකද්ද ඊය එක කිව්වේ 2016 නේ 2016 ඩිසෙම්බර් පේපර් එකේ ගණන් දෙක. 2015 ඩිසෙම්බර් පේපර් එකේ තියෙනවා ඒත් 5 වෙනි කොටසේ 3යි 4යි ගණන් සමානයි හොඳටම සමානයි. පළවෙනි එක LACP endowment එකක්, දෙවෙනි එක life annuity එකක් අර මේ මුල ටික මේ certain ඊට පස්සේ uncertain අපි එහෙම ගණනක් හැදුවේ. මේ මුල payments 15 certain අර එහෙම අන්න ඒ වගේ ගණනක් තියෙන. ඒතර ඒ ගණන් දෙකම අපි කරලා තියෙන ෆෝම් එකේමයි කරන්න. මේ වගේ පේපරේ නම් උත්තර දෙකකුත් තියෙනවා. හරිද දන්නේ. මේ මම ඒ ගණන් හැදුවේ නැහැ ඒකයි. මම දැන් අන්තිමට ඉතුරු වෙලා තියෙන්නේ 2015 ජනවාරි පේපර් එකේ 6 වෙනි එකේ මේ දෙකම තියෙනවා. 5 3යි 6 1යි තියෙනවා. මේකේ මේ 5 3 වෙනි ගාන ඒක මේ ලොකු ගානක් කියන්නේ මහා අමාරු ගානක් නෙවෙයි. ඒක කියලා තියෙන්නේ මෙහෙමයි. අමාය කියන කෙනාට ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. එයාට හම්බෙන මේ මිලියනේ එයාට එක්කෝ ඒකෙන් normal annuity එකක් අපි කියන්නේ මේ certain annuity එකක්. අපි අර මුල් කාලේ ඉගෙන ගත්ත annuity එකක් ඒකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් temporary life annuity එකක් ගන්න පුළුවන් අවුරුදු 5ක. එතකොට ඒ දෙකේ periodic payment එක කීයද කියලා අහන්නේ. කියන්නේ යාට ඒ annuity දැන් යාදලා මේ මිලියනේ ලම්සම් එකක් විදිහට ඒ invest දෙකේ වෙන වෙනම invest කරොත් මේ කියන්නේ වෙන වෙනම කියන්නේ මේ මිලියනේ දෙකට කඩලා නෙවෙයි හොඳේ. මම කියන්නේ මේ මිලියනේ මේකක ඕ මේක යා දෙකෙන් එකතු කරගන්න යන්නේ හොඳේ. එහෙම මේ save කරොත් invest කරොත් එයාට දෙකම අවුරුදු 5 annuities එයාට අවුරුද්දක් පතා මේ annuity වර්ග දෙකෙන් එකක් certain annuity එකක් අනික temporary life annuity එකක් එයාට කීයක් හම්බෙයිද කියලා අහනවා අවුරුද්දකට. ඒක හොයන්න පුළුවන්. මෙන්න මේ කෑල්ල මේ දෙවෙනි කෑල්ල ඕගොල්ලන්ට මේ වගේ දෙවෙනි කෑල්ලක් මේ වගේ ප්‍රශ්නයක් හම්බේ ටියුට් එක කළොත් if Amaya dies then මේක කියනවා අමායට මේ payments receive වෙන එක අමායට annuity එක ගෙවන එක පටන් ගන්න 55 ඉඳලා. ඒ කියන්නේ 55 56 57 58 59 කියන පහේදී තමයි ගෙවෙන්නේ. හරිද? if Amaya dies just before her 58th birthday කියලා කියන්නේ 59න් තමයි annuity එක ඉවර වෙන්න ගෙවලා. හැබැයි 58 දී නැති වුණොත් how much would the heirs receive in each option? එයාගේ මේ උරුමකරුවා එහෙම නැත්නම් එයාගේ අනිත් පැත්තෙන් කිව්වොත් beneficiary
ට කොච්චරක් හම්බෙයිද කියලා. මේ වගේ ගාන ටියුට් එකේ තිබුණා. ඒකේ පැහැදිලිව කියනවා දැන් මෙතන එකක් සර්ටන් ඇනුවිටි එකනේ. අනික ලයිෆ් ඇනුවිටි එක. සර්ටන් ඇනුවිටි එකේදී 58 දී අමායා නැති වුණොත් ඉතුරු ගෙවන්න තියෙන ගාන එයාගේ උරුමකාරයට හම්බෙනවා. හැබැයි ලයිෆ් ඇනුවිටි එකේ කතන්දරේ මොකද්ද? ලයිෆ් ඇනුවිටි එකේ අපි කතා වුණා ඒ අදාළ කාලය තුල ජීවත් වුණොත් ඇනුවිටන්ට හම්බෙනවා. එයා මැරුණොත් කාටවත් ඒක හම්බෙන්නේ නැහැ. එතනින් ඒ ඇනුවිටි එක නවතිනවා කියලා අපි කිව්වා. දැන් මෙතන අමායා 55 ඉඳලා 59 වෙනකන් එයාට රිසීව් කරන්න පුළුවන් ඒ ඇනුවිටි එක ලයිෆ් ඇනුවිටි එක. හැබැයි එයා 58 මැරුණා කියන්නේ එයාගේ ඉතුරු payments දෙක. ඒ කියන්නේ 58 just before her 58th birthday නේ. ඒ කියන්නේ 58 birthday එක එක කපන්නත් එයා නැහැ. ඒතර 58 59 payments දෙකම එයාට හම්බෙන්නේ නැහැ. එයාට හම්බෙන්නේ නැහැ කියන්නේ වෙන කාටවත් හම්බෙන්නේ නැහැ. ලයිෆ් ඇනුවිටි එකේ කතාව ඒකනේ. ඔය වෙන අයට බෙනිෆිෂරිලට දෙන කතා තියෙන්නේ මොකේද? ඉන්ෂුරන්ස් එකේ. එතකොට මෙතන each option කියලා අහුවාම certain ඇනුවිටි එකේ නම් ඇනුවිටි එකේ ඉතුරු ගාන උරුමකාරයෙක්ට හම්බ වෙනවා. අනික් ඔප්ෂන් එකේ කියන්නේ ලයිෆ් ඇනුවිටි ඔප්ෂන් එකේ මුකුත් හම්බෙන්නේ නැහැ කියලා තමයි අපි උත්තරයට දෙන්න ඕනේ. ඒ ඔය වගේම ගාන ටියුට් එකේ තියෙනවා. ටියුට් එක හදන්න එතකොට මේ ගාන හම්බෙයි. මේ වගේ ගානක් හම්බෙයි. මේ ගාන දන්නෙත් නැහැ. මෙන්න මේ question 6 එකේ first part එක නම් ටිකක් වෙනස්. ටිකක් කියන්නේ ඒකත් ලොකු වෙනසක් නැහැ. ඒක හදමු. මේ මම දැන් තමයි හදන්නේ. මම කලින් හදලා නැහැ. ඒ හින්දා පොඩක් පැටලුණොත් සමා වෙන්න. හරි. එනමනේ. මලින්ද is now age 45. මලින්ද වෙන්න තියෙන එතකොට male 45ක් decide to buy a 6-year endowment insurance policy. 6 years කියන්නේ 51යි endowment insurance policy. endowment insurance policy කියන්නේ මොකද්ද? අවුරුදු 6 ඇතුළත මලින්ද නැති වුණොත් beneficiaryට, අවුරුදු 6 ඉවර වෙනකලුත් මලින්ද ජීවත් වුණොත් මලින්දට. හොඳේ? for 25,000 rupees. ඔන්න ගාන. He has to pay annual premiums at x rupees per annum for 4 years. හරි. ඒ කියන්නේ දැන් මේ අර ගාන. මොකද්ද? අපි අන්තිමට කරපු කොටස. annual premium policies. අර ගෙවන්න තියෙන lump sum අර ගෙවන්න ඕනේ ගාන ගෙඩි පිටින් ගෙවන්න නැතිව කෑලි ගෙවුවොත්. දැන් මේ බලන්න මේ මෙතන මේ ගෙඩි පිටින් දෙන්නේ මිලියනේ එහෙමම ඉන්වෙස්ට් කරනවා. එහෙම නැතුව මේක කෑලි ඉන්වෙස්ට් කරනවා. ප්‍රැක්ටිකල් සිටුේෂන් එකක්. හරිද? එතකොට මේ එයා ගෙවනවා කියන්නේ ප්‍රීමියම්ස් x ගානේ අවුරුදු 4ක් certain. දැන් x ගානේ එයා ගෙවන්න හදන ඒ ප්‍රීමියම් එක අවුරුදු 4ක් certain. අනිවාර්යයෙන්ම ගෙවනවා. ඊළඟ ඉතුරු අවුරුදු දෙක එයා survive වුණොත් අපි කොහොමද දන්නවා මේ ප්‍රීමියම් ගෙවන්නේ අවුරුද්දේ මුල කියන එක. ඒක පැහැදිලි අපිට. එතකොට අවුරුද්දේ මුල නම් මෙතන 4යි 2යි 6ක් තියෙනවානේ. හරි. ඒ කියන්නේ මේ අවුරුදු මෙතන 46 47 48 49 50 right. මෙතන 51. පළවෙනි payments 4 යාට certain. මේක ඇයි මම මේ 45ම 45 ඒ කියන්නේ අදටම මේ x දැම්මේ මොකෝ අපි දන්නවා ඒ අර policy holder insurance company එකට ගෙවන එක ඒක අපි හැමතිස්සෙම ගෙවන්නේ අවුරුද්දේ මුල කියලා අපිට කියවලා තියෙනවා. ඒ එතකොට මේ x එක මුල පළවෙනි x ඒවා 4 certain ප්‍රශ්නයක් නැහැ. premium at x rupees per annum for 4 years certain and then for 2 years if he survives. ඊළඟ දෙක uncertain කියලා කියනවා. එහෙනම් මට මොකද්ද කරන්න වෙන්නේ? මට මේකේ මේක ඇත්තටම කිව්වොත් cash flow නෙමෙයි. හරි. මම මුලින්ම payment scheme එක ලියනවා. හරි. payment scheme එකේ තොරතුරු ටික අපි වෙන් කරගෙන ඉමු. පළවෙනි අවුරුදු 4 certain
certain මෙන්න මෙහෙම පළවෙනි අවුරුදු 4 certain ඊට පස්සේ uncertain right ඊට පස්සේ find the net annual premium අපෙන් අහන්නේ x එක විදිහට යා කීයක් ගෙවනවද කියලා if J1 6% in the first 4 years පළවෙනි අවුරුදු 4 J1 එක 6යි ඊට පස්සේ ඒක 8ට මාරු වෙනවා හොඳේ මේ ගාන අපි මීට වඩා පොඩ්ඩක් ලස්සනට ලියා ගමුද මොකද මේ ගානේ මේ ගොඩක් අර වෙන් කර තියෙනවා එහෙනම් ගොඩක් ලියන්න තිම කොලේ මේ ගාන බලාගෙනම ලියා ගමුකෝ මේල් 25000යි පොලිසි එක 45 ඉඳලා 51 වෙනකම් 46 47 48 49 50 මේ x පැත්තෙන් ගත්තොත් පළවෙනි x4 certain අන්තිම දෙක uncertain හරිද හරි ඊට පස්සේ මම 25000 මෙතන ලියන්න ඕනේ ඊළඟට තියෙන අඳින්න තියෙන එක තමයි මේක මොකක්ද interest rate එක first 4 years interest rate එක 6යි අර 4 years කියන්නේ මෙන්න මෙහෙම මේක 6යි මේ දෙක 8යි දැන් පැහැදිලිනේ හරි එහෙනම් දැන් ගාන හදමු මොකක්ද අපිට හොයන්න කියන්නේ අපෙන් අහන්නේ x කීයද කියලා. එතකොට x කීයද කියලා හොයන්න අපිට මොකද්ද හොයන්න තියෙන්නේ? මේ 25000ක නේ පොලිසි එක අරන් තියෙන්නේ. මේක 6 year endowment insurance policy එකක්. ඒ කියන්නේ අවුරුදු 6 තුල මලින්ද නැති වුණොත් බෙනිෆිෂරියට හම්බ වෙනවා. අවුරුදු 6ක් මලින්ද ජීවත් වුණොත් මලින්දට හම්බ වෙනවා අන්තිම අවුරුද්ද. හරි. එතකොට අපිට පුළුවන් මේ 25000 ඒ කියන්නේ මේ කෑෂ් ෆ්ලෝ එකේ හම්බෙන පැත්ත මේ ඉන්ෂුරන්ස් එක අපිට හම්බෙන පැත්ත ඒ පැත්ත සම්පූර්ණ සියල්ල විස්තරය අපි දන්නවා. අපි නොදන්නේ අපි ඉන්ෂුරන්ස් කම්පැනි එකට ගෙවන පැත්තේ විස්තරය. එහෙනම් අපි මුලින්ම හොයාගෙනමු එක් සම්බන්ධ. ඒ කියන්නේ අපි ඉන්ෂුරන්ස් එකට ගෙවන පැත්තේ විස්තරය හොයන්නෙමුකෝ. ඉන්ෂුරන්ස් එකට ගෙවන පැත්තේ විස්තරය තියෙන්නේ ඒ කියන්නේ පේමන්ට් ස්කීම් එක ඒකේ පළවෙනි පේමන්ට්ස් 4 සර්ටන් කියලා කියනවා. ඒ කියන්නේ එතන probability කතන්දර ඇද්දේද නැහැ. probability කතන්දර නැහැ. එතන තියෙන මොන කතන්දරේද? simple annuity කතන්දරයක් තියෙන්නේ එතන. එතකොට අපිට පුළුවන් මෙතනට ගේන්නනේ අපි හදන්නේ ඔක්කොම cash flows ටික මෙතනට ගේන්න හදන්නේ. එහෙනම් අපිට පුළුවන් මේ cash flow එකත් ගේන්න. දැන් මේක ගේද්දි කල්පනා කරන්න ඕනේ දෙයක් තියෙනවා. මොකද්ද මේක ගේද්දි කල්පනා කරන්න ඕනේ? මෙතන පළවෙනි එක්ස්පෙරිමන්ට් එක සිද්ධ වෙන්නේ අදටමයි කියන එක අපිට පේනවා පැහැදිලිව. හරි? එහෙනම් මේ අදට පේමන්ට් වෙනවා බිඳුවට පේමන්ට් එකක් වෙනවා කියන එක සිම්පල් ඇනුවිටි කතන්දරෙත් එක්ක හිතුවොත් මොකක්ද? ඇනුවිටි ඩියු එකක්නේ. එහෙනම් මේක ඇනුවිටි ඩියු එකක ඩිස්කවුන්ටඩ් වැලියු එක ගන්න විදිහ තමයි ගන්න ඕනේ. දැන් අපි හදන්නේ මම මොකද කරන්න හදන්නේ මම ආයි පැහැදිලි කරනවා. මේ තියෙන x4 ඉස්සරහට ගෙන්න හදන්නේ. ඒ 4 සර්ටන් නිසා probability කතන්දර නැහැ. තියෙන එකම කතාව තමයි time value කතාවත් එක්ක simple annuity. එහෙනම් මෙතන simple annuity. හැබැයි මෙතන x කියන එක ගෙවන්නේ පළවෙනි තැනටමයි බිඳුවටමයි. ඒ හින්දා මේක annuity due කියලා හිතන්න පුළුවන්. දැන් මම ඒක මෙතන ලියා ගන්නවා. A සමානයි x එක ඍණ 1.06 0.6
මොකද 49ට වෙනකම තියෙන්නේ 6 ඍණ 4 0.06 1.06. හරි. මේ ගන්න මම කලින් හදලා නැති හින්දා මේ මම දැම්ම තමයි හදන්නේ. පොඩ සමහරට පැටලෙනවා වගේ වෙයි. හොඳේ. දැන් හරි. දැන් මේ තියෙන්නේ මේ x4 මෙතනට ගේන සූත්‍රය. හැබැයි ගොඩක් අඩුපාඩු තියෙනවා. a දන්නෙත් නැහැ, x දන්නෙත් නැහැ. අපි හොයා ගන්න ඕනේ x. ඒ හින්දා කොහොමත් x දන්නේ නැහැ. අපි a හොයා ගන්න ඕනේ. a හොයා ගන්න නම් අපි මේ payment scheme එකනේ receiving scheme එක බලන්න ඕනේ. ඒක අපි ඊළඟට බලමු. හොඳේ. දැන් payment scheme එකේ පළවෙනි part එක මේ. තව දෙවෙනි part එකක් තියෙනවා. ඒ part එක මොකද්ද? මේ uncertain කැලි දෙක. එතන probability කතාව වෙනවා. එහෙනම් අපි ඒ uncertain දෙවෙනි part එකට යන්. දෙවෙනි part එකේ probability දෙක මම වෙන පෑනකින් මෙතන ලියන්න. එතකොට හරි වෙන පෑන නැත්තේ නෑ පොඩ්ඩක්. හරි. තව දෙකයිනේ cash flows තියෙන්නේ. මෙතන එකයි මෙතන එකයි. ඒකේ probabilities කීයද? 45 මලින්ද මේ payment scheme කියන්නේ මලින්ද ගෙවන එක නේද? මලින්ද ජීවත් වෙලා ඉන්නවනේ ගෙවන්න. 45 මලින්ද 49 වෙනකන් තව අවුරුදු 4ක් ජීවත් වෙන්න ඕනේ. 45 මලින්ද 50 වෙනකන් තව අවුරුදු 5ක් ජීවත් වෙන්න ඕනේ. හරිද? ඔය තමයි probability දෙක. එතකොට time value එක 1.8 මේ 49 ඉඳලා තියෙන 108. මේක කොහෙන්ද පටන් ගත්තේ කියලා හොයාගන්නත් බැහැ. 49 ඉඳන් තියෙන 108 එහෙනම් 1.08 ඍණ 4 1.08 ඍණ 5. හොඳේ. දැන් මේ probability value එක ගත්තා. මේක බෙදුවා. අපි කරගෙන මම උත්තරේ හදලත් නැහැ නේ. male motility table එක female male motility table එකේ 45ට 4ක් කියන්නේ 49යි 9යි 0.22 649 බෙදීම 9යි 210යි 289 ඒක බෙදනවා 1.08 1.08 හතරවෙනි බලය. උත්තරේ 0.7යි 2යි 0.1 හරි. අතන 50 58යි 966යි 600 දීම 9යි 210යි 289 බෙදීම 1.08 5 0.6යි 2යි 6. හොඳේ. මේ තියෙන්නේ present value. present value නෙමෙයි. මේකට මම මේකට අපිට කියන්න පුළුවන් මොකක්ද? මේකට මේ තියෙන්නේ NEX වෙන්න ඕනේ. ඔව් NEX. හැබැයි මම NEX කියලා දාන්නේ නැහැ. මොකද ඒක මෙතනට දැන් මම ප්‍රශ්නයක් වෙනවා. අපි කලින් හැම දැම්මෙම නැහනේ. මේ ගණන් දෙක තියාගන්නකෝ. දැන් මෙතන අපි expected cash flow නොගත්තේ ඇයි? අපි X දන්නේ නැති හින්දා. අපි අර කලින් කියනවානේ X මෙතනට එන අගයන් දන්නවා නම් අපිට probability ගෙවුවා expected cash flow කරන්න එක වැඩි කළා. ඊට පස්සේ time value එකෙන් වැඩි කරා හො බෙදුවා මේ මෙතන ඍණ ධන මාරු කළා. ඊට පස්සේ එන present value එක. හැබැයි මෙතන අපි මේ cash flow එක දන්නේ නැති හින්දා cash flow එක පස්සේ ඒ කැලට ඔබා ගන්න බලාගෙන දැනට මේ අගයන් දෙක ගන්නවා. හරිද? ඊට පස්සේ අපිට පුළුවනි දැන් බලන්න මේ තියෙන්නේ uncertain cash flow දෙකේ එකතුවත් ගමුකෝ. දැන් 0.7 මේ තියෙන්නේ uncertain cash flow දෙකේ එකතුව මේ තියෙන්නේ certain cash flow එකේ අපි මේකට කියන්නේ මොකද්ද මට මතක විදිහට discounted factor එක. හරිද? එතකොට අපිට මේ දෙකේ එකතුව වැඩි කිරීම x සමාන වෙනව මොකටද? receiving scheme එකේ discounted expected value එකට. හරිද? මං එහෙනම් ඒක
ලියනවා මෙතන අපිට මෙතනට අගය ගන්න පුළුවන්නේ. අපි ඒ ටික දන්නවනේ. a සමානයි x මෙතන අගයන් අපිට හොයා ගන්න පුළුවන්. 1.06 ඍණ 4 ඍණාංශ බෙදීම 0.06 වැඩි කිරීම 1.06 3.673යි. ඔව්. වැඩි කිරීම. ඔහොමනේ. හරි. දැන් මේ දෙක එකතු කරන්න. මෙතනත් x එකක් තියෙනවා. හොඳේ. මෙතනත් x එකක් තියෙනවා. මේ දෙක එකතු කරන්න අපිට පුළුවන්. එතකොට කීය දෙන්නේ? එකතු කරාම එනවා 5.0.557x. ඕක සමාන වෙන්න ඕනේ මොකටද? receiving scheme එකේ discounted expected value එකට. දැන් මම receiving scheme එකේ probabilities ටික දාගෙන යන්න හදන්නේ. හරිද? receiving scheme එකේ probabilities පටන් ගන්න 46 වෙනි අවුරුද්දේ. මම ඒ කෙලින් ලියන්න බලන්න පුළුවන් තරම්. හොඳේ. දැන් මේක endowment insurance policy එකක් නේ. කියන්නේ නැතිවීමේ සම්භාවිතව තමයි බලන්න ඕනේ. කියන්නේ මිය යනවාද කියන එක. එහෙනම් මෙතනට එන්නේ Q45 මෙතනට එන්නේ P45 Q46 2යි P45 Q47 3යි P45 Q48 4යි P45 Q49 අනේ ළමයි ඉඩ නැහැ. ඉඩ නැති හින්දා මම ඒක කොහෙද ලියන්නේ? මම ඒක මෙතන ලියනවා. මේක අදාළ නැහැ. මේ 51 කෙලින් එන්න ඕනේ. කොහොමද මම මේ ලියන්නේ? 5යි P45 Q40 Q50. හරිද? ඕතන්ටම තව එකක් එනවා. දැන් මේ තියෙන්නේ මේ ඔක්කොම මේකයි. ඒ හයම බෙනිෆිෂරිට හම්බෙන කෑෂ් ෆ්ලෝ. තව එකක් තියෙනවා 51 කෙලින්ම එන්න ඕන එකක්. ඒ මොකක්ද? කවුද? මලින්ද ජීවත් වුණොත් මලින්දට හම්බෙනවා පොලිසි එකේ ගාන ඒ 6යි P50 නෙමෙයි 6යි P45. හරිද ළමයි? එතකොට දැන් මේකේ අගයන් ටික expected value හොයන්නත් එපා. expected cash flow මෙතනට එනවා time value එක. time value එක එන්නේ 1.06 ඍණ 1 ඍණ 2 ඍණ 3 46 50 51. මෙතනට 1.08 ඍණ 4 මොනවද ලියන්නේ? ඍණ 5 ඍණ 6. මෙතනට ගන්න පුළුවන් present value ටික. මම ඒ ටික හදාගෙන යනවා. මේල්නේ. මේල්. Q45 කියන්නේ වැඩි කරනවා අපිට ලැබෙන්න තියෙන්නේ 25000ක් 113.75 පිටනවා කේෂන් ලින්ගර් 107.31 P45 මේ ටිකක් දිග ගානක් මං ගානේ probabilities ටික ගහලා ගත්තා මේ මට අන්තිමට probabilities ටික හොයලා expected cash flow හොයලා ඒක time value එක ගලපුවාම present value ටික එනවා. ඒ present value ටික එකතුව මට එනවා 15871යි 776. හරිද? දැන් අපිට කරන්න තියෙන්නේ මේ ටික receiving scheme එක මේ තියෙන්නේ payment scheme එක. payment scheme එක අපි දන්නේ නැති අගයක් තියෙනවා. අපිට ඒක තමයි හොයන්න කියලා තියෙන්නේ. එහෙනම් ඒක තමයි හොයන්න ඕනේ. 5.057 x
සමානයි 15871යි 776. බලමු අපි x කීයක් එනවද කියලා. තුන්දාස් 139යි 3.8ක වගේ ගාණක් එනවා. මේ කවුද? මලින්ද පේ කරන්න ඕනේ අවුරුද්දකට 3139. උත්තරේ වැරදිද දන්නේ නැහැ. ඕගොල්ලෝ කියන්නේ මං හදිස්සියෙන් හැදුවේ මේ දැන් වීඩියෝ එකේ ඉන්න හින්දා. ඕගොල්ලෝ මේක පොඩ්ඩක් නිවිසන්සියට හදලා උත්තරෙත් එක කම්පෙයාර් කරන්න. එතකොට ඔය ටික තමයි තියෙන්නේ පාස් පේපර්ස් ගණන් වලට. එතනින් අපිට ලයිෆ් ඇනුවිටි ඇන් ඉන්ෂුරන්ස් පාඩම ඉවරයි.